සුබ දවසක් වේවා දුවේ පුතේ. ඔන්න ඉතින් අපි අදත් ආවා සඳුන් ක්‍රියේෂන් YouTube channel එකේ 8 වසරේ ඉන්න පුංචි ඔයාට ලස්සන සිංහල පාඩමක් අරගෙන. ඉතින් අපි අද කරන පාඩම මොකද්ද? පුතාලගේ සිව්වන පාඩම ශබ්දකෝෂ භාවිතය. ඉතින් පුතේ පාඩමට යන්න කලින් පුතා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් තාමත් දැන්ම කියලා subscribe කරලා bell icon එකත් click කරන්න. හොඳයි. භාෂාවක් හදරන ශිෂ්‍යයන්ට මෙන්ම ලේඛකයන්ටද එම භාෂාවේ යෙදෙන වචනවල නිවැරදි හා නිශ්චිතාර්ථය දැන ගැනීමට මඟ පෙන්වන ග්‍රන්ථය ශබ්දකෝෂ නමින් හැඳින්වේ. ඉතින් පුතේ භාෂාවක් හදාරන මෙන්ම නැන්න ලේඛකයින්ට ඒ භාෂාවේ වචනවල නිවැරදි එහෙම නැත්නම් නිශ්චිත අර්ථය දැන ගැනීමටත් මඟ පෙන්වීමටත් යොදා ගන්නා ග්‍රන්ථය තමයි ශබ්දකෝෂය කියලා හැඳින්වෙන්නේ. ඉතින් මේ ශබ්ද කියන පදයේ අර්ථය පද හේවත් වචන යන අර්ථය තමයි පුතේ දෙන්නේ. එකම භාෂාවේ අර්ථ දක්වන ශබ්දකෝෂ මෙන්ම වෙනත් භාෂක වචනවල අර්ථ පවසමින් සම්පාදිත ශබ්දකෝෂද වේ. ඉතින් පුතේ මේ එකම භාෂාවේ එක්ක සිංහල ශබ්දකෝෂය මන්නන්න ඉංග්‍රීසි ශබ්දකෝෂය. ඒ විදිහට එකම භාෂාවේ පවතින ශබ්දකෝෂත් තියෙනවා. එතකොට ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය, එහෙම නැත්නම් දෙමළ සිංහල ශබ්දකෝෂය. ඒ වගේ වෙනත් භාෂක වචනවල අර්ථ පවසමින් සම්පාදනය වෙලා තියෙන ශබ්දකෝෂත් පවතිනවා. ඒවා භාෂාන්තර ශබ්දකෝෂ ලෙස හැඳින්වේ. ඉතින් මේ වගේ ඒ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂ නැත්නම් දෙමළ සිංහල ශබ්දකෝෂ වගේ ශබ්දකෝෂ වලට මොනවද කියන්නේ? භාෂාන්තර ශබ්දකෝෂ කියලා. සිංහල භාෂාවේ යෙදෙන වචනවල අරුත් දැන ගැනීමට ඉවහල් වන ප්‍රධාන කෘතිය සිංහල ශබ්දකෝෂයයි. ඉතින් මේ ශබ්දකෝෂ අතරින් සිංහල භාෂාවේ යෙදෙන වචනවල අරුත් දැනගන්න ප්‍රධාන වශයෙන්ම ඉවහල් වෙන්නේ පුතේ සිංහල ශබ්දකෝෂය. එය කාණ්ඩ 26යි නේද? එතකොට පැරණි සිංහලයේ යෙදෙන වචනයක අර්ථ දැන ගැනීමට මේ ශබ්දකෝෂය ශ්‍රී සුමංගල ශබ්දකෝෂය අපිට ගොඩාක් ඉවහල් වෙනවා. ඒක පුතේ ගොඩාක් මතක තියාගන්න. සිංහල භාෂාවේ නේද? සිංහල භාෂාවේ යෙදෙන වචනයක අර්ථ දැනගන්න අපිට මේ සුමංගල ශබ්දකෝෂය ගොඩාක් ඉවහල් වෙනවා. ඒක රචනා කරලා තියෙන්නේ වැලිවෙටියේ සෝරත නාහිමියන්. එතකොට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන වදනක සිංහල අර්ථ දැන ගැනීමට අපට වැදගත් වෙන ප්‍රධාන ශබ්දකෝෂය මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයයි. ගොඩක් ගෙවල් වල මේ මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය තියෙනවා. ඔයාලත් ඒ ගැන දන්නවා ඇති. සමස්ත භාෂාවේ වචන වෙනුවට තෝරාගත් විශේෂ ශ්‍රේෂ්ඨයකට අයත් වචන සංග්‍රහ කරන ශබ්දකෝෂද වෙනවා. ඒ කියන්නේ පුතේ අපි හිතමු ශාරීරික අධ්‍යාපනයේ. ඒ ශාරීරික අධ්‍යාපනයේ තියෙන විවිධ වූ ඒ විෂයටම අදාළ වචන තියෙනවා. එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාව, අන්න ඒ විදිහ කෘෂි කර්මාන්තයේ අන්න ඒ විදිහට එක විශේෂ ශාස්ත්‍රයට අදාළ වචන තියෙනවා. ඒ වචනවල තේරුම අඳුර ගන්නත් අපි ශබ්දකෝෂ භාවිතා කරනවා. ජනශ්‍රුති ශබ්දකෝෂ, විද්‍යා ශබ්දකෝෂ, පරිගණක ශබ්දකෝෂ ආදිය මේ විදිහට නිදසුන් වෙනවා. මොනවද මේ ශබ්දකෝෂ පරිශීලනයෙන් ලද හැකි ප්‍රයෝජන? පළවෙනි එක, යම් ලේඛනයක ඇති අක්ෂර වින්‍යාසමය හා අර්ථමය ව්‍යවහාර නිවැරදිව දැන ගැනීමට අපි පුතේ කතා කරා අක්ෂර වින්‍යාසය නේද? නනලල ભેදය, මේ ශාස්ත්‍ර ભેදය, අන්න ඒ විදිහට අක්ෂර වින්‍යාසය වගේම අර්ථය නිවැරදිද කියලා දැනගන්නත් මේ ශබ්දකෝෂ අපිට වහල් වෙනවා. අක්ෂර වින්‍යාසය නිවැරදි කර ගැනීමට අපි කතා කරා වගේම අක්ෂර වින්‍යාසයේ ඒ වැරදිලක් නිවැරදි කර ගැනීමට අපිට මේ ශබ්දකෝෂ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි පදයක යම්කිසි පදයක් අපි තියනවා දැන් මොකක් හරි පදයක්. අපි කියමුකෝ නලාව කියලා, එහෙම නැත්නම් නලය කියලා කියමුකෝ. අන්නේ පදේ අපි හරියටම දැනගන්න ඕනේ මොකද්ද හරිම අර්ථය මේ පදේ නේද? නලය කියන පදේ හරිම අර්ථය මොකද්ද? එතකොට අපිට පුළුවන් මේ ශබ්දකෝෂේ නලය කියන වචනේ බලලා කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන අපිට ඒ වචනයේ නිවැරදි අර්ථය දැනගන්න පුළුවන්. විවිධ විෂයන්ට අදාළ සංකල්ප පැහැදිලි කර ගැනීමට හැකි වෙනවා මේ ශබ්දකෝෂ පරිශීලනයෙන්. පදයක ව්‍යාකරණ ලක්ෂණ, නිරුක්ති හේවත් පද සකස් වූ ආකාරය
නේද? අපි විවිධ වචන නැත්නම් පද සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න මේ ශබ්දකෝෂ පරිශීලනයේ අපිට පුළුවන් වෙනවා. පළවෙනි එක අක්ෂර වින්‍යාසයේ වැරදි ලෙස යොදන අවස්ථා මේ විදිහට පුතා අපි දැන් ඉස්සෙල්ලා කතා කරා නේද ලක්ෂණ ගොඩක් කතා කරා ප්‍රයෝජන ගොඩක් කතා කරා එතකොට මේ අක්ෂර වින්‍යාසයේ වැරදි ලෙස යොදන අවස්ථා අපි කොහොමද බලමු මේ ශබ්දකෝෂවල තියෙන්නේ අපි බලමු ත්‍යාග ප්‍රදානය කියන්නේ යම්කිසි කෙනෙකුට තෑගි දීම කියන එකනේ දීම කියන අර්ථය තමයි එන්නේ එතකොට මේ දීම කියන අර්ථය නිවැරදිව තියෙන්නේ මහ ප්‍රාණදද අල්ප ප්‍රාණදද නේද අපි බලමු මහ ප්‍රාණද තියෙන ප්‍රදාන කියන එක ප්‍රදාන කියන්නේ ශ්‍රේෂ්ඨ අද්විතීය අසහාය වගේ මහ ප්‍රාණද සහිත ප්‍රදාන කියන වචනේ කියවෙන්නේ අන්නේ අර්ථය එතකොට අල්ප ප්‍රාණද තියෙන ප්‍රදානය දීම දානය පරිත්‍යාගය අන්න ඒ අර්ථ තමයි අල්ප ප්‍රාණද සහිත ප්‍රදානේ අපිට හැඟ වෙන්නේ එතකොට පුතේ ප්‍රත්‍යාග ප්‍රදානය කියනකොට අපි මොන දයන්නද භාවිතා කරන්නේ හොඳට බලන්න මේ තියෙන දෙකේ මොනද අර්ථත් එක්ක බලන්න පුතේ එතකොට ඔයාට හොඳටම තේරෙනවා අල්ප ප්‍රාණද සහිත ප්‍රදානය තමයි ත්‍යාග ප්‍රදානය කියනකොට අපි භාවිතා කරන්නේ ඊළඟට අපි බලමු වීරෝදාර කියන අපි කියන්නේ වීරෝදාර රණවිරුවන් කියලා. ඒ කියන්නේ මොකද්ද? උදාර රණවිරුව කියන එක නේද අපි මේ කියන්නේ. උදාර අපි හරිම ආඩම්බරෙන් කියන්නේ. එතකොට මේ වීරෝදාර කියන වචනේ දයන්න මොන දයන්නද? අල්ප ප්‍රාණ දයන්නද? මහ ප්‍රාණ දයන්නද? අපිට පුළුවන් ශබ්දකෝෂය භාවිතා කළා මේ වීරෝදාර කියන වචනේ හොයාගෙන මොකද්ද මේකේ අර්ථය කියලා බලන්න. දැන් බලන්න පහළ තියෙනවා වීරෝදාර අල්ප ප්‍රාණ ද සහිත වීරෝදාර එහි අර්ථ මොනවද උදාර ගති ඇති වීර ධන උදාර ගති ඇති උදාර වීර ගති පැවතුම් ඇත්තා වූ නේද එතකොට අපිට හොඳටම තේරෙනවා වීරෝදාර කියනකොට මොන දයන්න දෙන්නේ අල්ප ප්‍රාණ දයන්න උදාර ගති ඇති කියන තේරුම තියෙන වීරෝදාර කියන වචනේ තේරුම එන්නේ හරියටම අල්ප ප්‍රාණද අපි යෙදුවොත් පමණයි ඊළඟට අපි බලමු කනිෂ්ඨ කියන්නේ මොකද්ද? අපි මොන නයන්නද භාවිතා කරන්නේ? හරි. කනිෂ්ඨ කියලා අපි දන්තජන භාවිතා කරනවා. අල්ප ප්‍රාණ භාවිතා කරනවා වයසින් අඩු නේද? වයසින් අඩු ලාබාල කියන අර්ථයට අපි මේ අල්ප ප්‍රාණ දන්තජන භාවිතා කරනවා. ඊළඟට අපි බලමු මූර්ධජන. මූර්ධජන එන කනිෂ්ඨ වෙනකොට අපි වයසින් අඩු ඒක මොකද්ද? වයසින් අඩු කියන අර්ථය දෙන්නේ මූර්ධජන කියනකොට නෑ බලන්න එතකොට කනිෂ්ඨ කියනකොට අපි හරියටම භාවිතා කරන්න ඕනේ නයන්න මොකද්ද නේද අපි මූර්ධජනද භාවිතා කරන්න ඕනේ දන්තජනද හොඳට බලන්න අපි දැන් මෙතන උදාහරණම තියෙනවා පුතේ කනිෂ්ඨ කියනකොට දන්තජන තියෙන ශබ්දකෝෂයෙන් උපුටාගත්ත කොටසක් තියෙනවා වයසින් අඩු කියන අර්ථය තමයි එන්නේ එතකොට දන්තජන තමයි අපි කනිෂ්ඨ කියනකොට භාවිතා කරන්නේ පරිගණක කියනකොටත් එහෙමයි පරිගණක මොන ගයන්න දෙන්නේ අපි බලමු මොන ගයන්න දෙන්නේ කියලා ඔයාලා හොඳට බලන්න පරිගණකයේ කියන මේ උපුටාගත්ත ශබ්දකෝෂින් උපුටාගත්ත කොටසෙන් බලන්න මොන ගයන්නද එන්නේ අල්ප ප්‍රාණ ගයන්නද මහ ප්‍රාණ ගයන්නද අල්ප ප්‍රාණ ගයන්න නේද අල්ප ප්‍රාණ ගයන්න තමයි පරිගණකයේ කියද්දි අපි යොදන්නේ ඊළඟට කෘත්‍රිමද එහෙම නැත්නම් කෘත්‍රිමද බලන්න අපි හැම වෙලේම යොදන්නේ කෘත්‍රිම නේ කෘත්‍රිම හෝ කෘත්‍රිම අපි හැම වෙලේම පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ කෘත්‍රිම හෝ කෘත්‍රිම කියන වචන දෙක නේද එතකොට අපි හරියටම මේ වචන හරිද කියලා බලන්න ශබ්දකෝෂය භාවිතා කරන්න පුළුවන් ඒ විදිහට ශබ්දකෝෂයෙන් උපුටා ගත්ත කොටසක් තමයි පුතේ මේ තියෙන්නේ කෘත්‍රිම අමුතුවෙන් සෑදෝ නිෂ්පාදනය කළ අපි කියන කෘත්‍රිම කියන අර්ථයෙන් ඒකම නව දෙයක් නේද එතකොට හරිම වචනේ මොකක්ද කෘත්‍රිමද කෘත්‍රිම නේද හරි ඊළඟට අර්ථය පිළිබඳ අනවබෝධයෙන් පද යොදන අවස්ථාවලදී අපිට පුළුවන් ඒ අර්ථය හරිද කියලා බලා ගන්න ශබ්දකෝෂ භාවිතා කරන්න අපි කියමු දසන් කියලා අපි හිතන්නේ මොකද්ද අපි දසන් කියලා හිතනවා දැස් වලට
නේද? ඒ වුණාට ශබ්දකෝෂයේ 11 කාණ්ඩයේ ගත කොටසක් මෙතන උපුටාගෙන තියෙනවා. දසන කියන්නේ පුතේ දත් වලට නේද? ඒ ශබ්දකෝෂයෙන් උපුටාගත් කොටසට අනුව දත දන්තේ එතකොට ඒක නිවැරදිද? දසන් කියන එකට දසන් යොමු කළ යුතු වේගපන්දු යවන දසුන් කියනකොට අපි දසන් යොදලා තියෙනවා ඒ වචනේ නිවැරදිද නිවැරදි අර්ථය එනවද නැහැ. අපි එහිට S කියලා හරිනම් අපි යොදන්න ඕනේ දසන් කියන වචනේ සම්පූර්ණයෙන්ම වැරදි. ගුරුළු ගෝමින්ගේ තෙලිතොඩින් විරචිත අමාවතුර කියන්නේ පුතේ මොක විශිෂ්ට ග්‍රන්ථයක් නේද? එතකොට තෙලිතොඩ කියන්නේ මොකද්ද? මෙතන පේනවා ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂයේ එක කාණ්ඩයේ උපුටාගත්ත කොටසක් තියෙනවා. තෙලිතොඩ කියන්නේ පින්සලෙහි කෙළවර. එතකොට අපි පින්සල පාවිච්චි කරන්නේ ඇයි? පින්සල පාවිච්චි කරන්නේ සිතුවම් අඳින්න. නේද? එතකොට මෙතන තෙලිතොඩෙන් කියන වචනේ අර්ථය හරියට එනවාද? නෑ නේද පුතේ? එතකොට තෙලිතොඩ කියන වචනේ අනිවාර්යෙන්ම වැරදි. අපි හරිනම් පාවිච්චි කරන්න ඕනේ පන්හිද වගේ ලස්සන වචනයක්. ඊළඟට අමාවක සඳ නේද? අමාවක සඳ කියන්නේ මෙතන තියෙන අව 15ක නැත්නම් මාසේ පොය දවස. මාසේ පොය දවස් කළුවර පක්ෂයේ 15 වැනි දින මේ විදිහට අමාවක සඳ මෙතන තේරුමත් සහිතව මේ ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂයක කාණ්ඩයේ උපුටාගත්ත කොටසක් තියෙනවා. නේද? ඊළඟට උත්‍රවත් ද්‍රවයත් එහෙමයි මොන ද්‍රවයේද එන්නේ කියලා මහ ප්‍රාණ දර්ද අල්ප ප්‍රාණ දර්ද කියලා මෙහි දැක්වෙනවා. ඊළඟට අකාරාදී හේවත් අක්ෂර මාලාව පෙළගස්වා ඇති සම්මත පිළිවෙල. පුතාලා දන්නා අපි මීට කලින් වීඩියෝ එකකින් අකාරාදී අක්ෂර මාලාව ගැන කතා කරා නේද? ඔයා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාන්න. අනිවාර්යෙන්ම මේ අකාරාදී පිළිවෙල කතා කරන්න කලින් ඔයා ඒ වීඩියෝ එක බලලා අක්ෂර මාලාව ගැන අවබෝධයක් ලබා ගත යුතුමයි පුතේ. ඒ වීඩියෝ එක බලලා නැවත මේ වීඩියෝ එකට එන්න. හොඳයි අපි කතා කරමු මේ අකාරාදී පිළිවෙල. එහෙම නැත්නම් අක්ෂර මාලාවේ අකාරාදී පිළිවෙල. අපි කලින් කතා කරා මේ තද කොළ පාටින් තියෙන ස්වර පහළ තියෙන ව්‍යංජන නේද? එතකොට පුතේ අකාරාදී පිළිවෙල එන්නේ මේ පුතාලට පේනවා අයන්නට අපි අංක 1 දාලා තියෙනවා නේ. ආයන්නට අංක 2. ඒ වගේ 1 2 3 4 5 6 ඉඳන් ෆයන්නට 60 වෙන දක්වා තියෙනවා මොනවාද අංක දාලා නේද? එතකොට අපි අකාරාදී පිළිවෙලට යම්කිසි වචනයක් දුන්නාම ඒ වචනේ නිවැරදි අකාරාදී පිළිවෙලට ගන්න නම් අපි මේ අංක පිළිවෙල තමයි භාවිතා කරන්නේ. මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් ඒක. මේ අංක පිළිවෙල තමයි භාවිතා කරන්නේ. එතකොට මේ අක්ෂර මාලාව පුතාලට තිරස් අතට පාඩම් තියෙන්න ඕනේ. තේරුණාද? හොඳ අවබෝධයක් ඒ පිළිබඳව තියෙන්න ඕනේ. ඊළඟට අපි බලමු ඤ අක්ෂරය. ඤ අක්ෂරයෙන් ආරම්භන වචනයක් ආවොත් අපි ඒ වචනේ යොදන්නේ කීවෙනියටද? ඒ අක්ෂරය යොදන්නේ කීවෙනියටද අපි ගණන් ගන්නෙ. නේද? එතකොට මේ අක්ෂර මාලාවේ ඤ අක්ෂරය නැහැ. නේද? එතකොට අපි කොහෙටද යොදන්නේ? ඡයන්නයි ජයන්නයි අතර 29යි 30යි අතර. හොඳට බලන්න මේ ඊතලෙන් අපි කියලා තියෙන ඤ අක්ෂරය යොදන්නේ 29යි 30යි අතර. නේද? ඡයන්නයි ජයන්නයි අතර. ඊළඟට ජයන්නයි මහ ප්‍රාණ ජයන්නයි අතර නේද පුතේ? හොඳට බලන්න. ඒක හොඳට අවබෝධ කරගන්න. ජයන්න නෙමෙයි එතන තියෙන්නේ ජයන්න. අල්ප ප්‍රාණ ජයන්නයි මහ ප්‍රාණ ජයන්නයි අතර. හරිද? ඊළඟට අපි බලමු ව්‍යංජනාක්ෂරයකට පිළියෙදූ විට. එහෙම නැත්නම් ස්වරයක් සහ ව්‍යංජනයක් එකතු වෙන විට කොහොමද මේ ව්‍යංජනාක්ෂරයකට පිළියෙදිලා හැදෙන්නේ කියලා. අපි අල් කයන්න නේද? අල් කයන්න ව්‍යංජන තියෙන්නේ පුතේ හැම වෙලාවෙම හල් ස්වරූපේ. හල් අකුරක් එක්ක. එතකොට ව්‍යංජනය තනිව ගත්තාම අල් කයන්න නේද? එතකොට අයන්නත් එක්ක අල් කයන්න ආවම කා තනි කා වෙනවා. ඊළඟට ආයන්නත් එක්ක කයන්න ආවම කා නේද? ඊට පස්සේ ඇයන්නත් එක්ක කයන්න ආවම කයන්න ආවම හල් කයන්න ආවම කෑ නේද? අන්න ඒ විදිහට ස්වර පිරිවලට මේ අල් කයන්න එකතු වෙලා තමයි මේ විදිහට පුතේ හැදිලා තියෙන. අල් කයන්න කයන්න කායන්න කැකෑ කිකී කුකු ඒ විදිහට හැදිලා තියෙන්නේ. දැන් මෙතන බලන්න මේ තියෙන්නේ ගයන්න ඒ විදිහට ස්වරයත් එක්ක ගයන්න කියන අල් ගයන්න කියන ව්‍යංජන ස්වරයක් එක්ක හැදිලා තියෙන හැටි. හල් ගයන්න සමග ආවහම ගා
නේද? අපි කිව්වා ව්‍යංජන තියෙන හල් ස්වරූපය. නේද? අල් ගයන්නත් එක්ක ආ කියන ස්වරය එකතු වුනහම ගා හැදෙනවා. හල් ගයන්නත් එක්ක ඌ එකතු වුනහම ගූ හැදෙනවා. නේද? අපි බලමු වෙනත් තැනකින් හල් ගයන්නත් එක්ක ඊ එකතු වුනහම මොකක්ද හැදෙන්නේ? ගී හැදෙනවා. ඊළඟට අල් ගයන්නත් එක්ක ඕ එකතු වුනහම මොකක්ද හැදෙන්නේ? ගෝ. නේද? ඊළඟට අල් ගයන්නත් එක්ක අව් හැදුනහම ගව් හැදෙනවා. මේ විදිහට පිළිවෙලින් මුළු ස්වර සියල්ලම මේ අල් ගයන්න කියන ව්‍යංජනයට එකතු වෙලා මේ විදිහට පුතේ වර නැගෙනවා. ඊළඟට අපි බලමු මුලින් යෙදෙන අකුරට අනුව අකාරාදී පිළිවෙල සැකසීම. මෙතන තියෙනවා පුතේ පද ටිකක්. නිල්, කහ, රතු, සුදු, දම්. නේද? එතකොට අපි බලන්න ඕනේ ඇල්ෆබෙට් එක. එහෙම නැත්නම් සිංහල අක්ෂර මාලාවේ අර මං කිව්ව අක්ෂර පිළිවෙලක් නේද? ඒ අක්ෂර පිළිවෙලට අනුව මොකද්ද මුලින්ම මෙතන තියෙන අක්ෂරය? නේද? නිල්, කහ, රතු, සුදු, දම්. එතකොට බලන්න පුතේ මෙතන නිල් නයන්න තියෙනවද මුලින් මේ අක්ෂර පිළිවෙලට? නෑ. කයන්න තියෙනවද? ඔව් කයන්න තියෙන නයන්නට කලින්. නේද? ඊට පස්සේ රයන්න රතු කියද්දි රයන්න තියෙන්නේ කයන්නට පස්සේ. ඊට පස්සේ දයන්න කොහෙද තියෙන්නේ? දයන්න තියෙන්නේ 41 වෙනියට. නේද? එතකොට මේ නිල්, කහ, රතු, සුදු, දම් කියනකොට මොකද්ද මුලින්ම මේ වචන ටිකේම මුල්ම අක්ෂරය මුලින්ම යෙදලා තියෙන්නේ කොහෙද? 21 වෙනියට කයන්න නේද? නයන්නත් නෙමේ නිල් කියද්දි 43 වෙනියට ඉන්නේ නයන්නත් නෙමේ කයන් නිල් ඊට පස්සේ කයන්න 21 තියෙනවා නේ ඊට පස්සේ රයන්න රතු රයන්න කියද්දි සුදු කියද්දි සයන්න ඊට දම් කියද්දි දයන්න නේ එතකොට ඔයාලා හොඳට බලන්න මොකද්ද මුලින්ම තියෙන අක්ෂරය කයන්න නේද 21 වෙනියට කයන්න තියෙන්නේ නේද පුතේ එතකොට අන්න ඒ විදිහට අර මේ වගේ පිළිවෙලට අපි කයන්න අරගෙන කහ මුලින්ම අපි කහ යොදනවා කහ කියන වචනේ. ඊට පස්සේ අපි ඊළඟට මුලින්ම තියෙන මේ අක්ෂරයේ තියෙන වචනේ හොයන්න ඕනේ. අපි දැන් කහ දැම්මා. ඊට පස්සේ අපිට හොයන්න තියෙන දම්, නිල, රතු, සුදු කියන වචන ටිකනේ. අපි බලමු. දයන්න තියෙනවා 41 වෙනියට. ඊට පස්සේ රයන්න 52. නේ ගොඩක් පල්ලෙහා. ඊට පස්සේ සයන්න ඊට පල්ලෙහා 57. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? අපි ගන්නවා මොකද තියෙන්නේ දම් නිල් රතු සුදු නේද එතකොට දයන්න තමයි මුලින්ම තියෙන අක්ෂරයේ සහිත වචනය 41 නේද අපි ඊළඟට දම් මෙතෙන්ට ගන්නවා කහ කියන අක්ෂරයට පස්සේ කහ කියන වචනයට පස්සේ නේද දම් තමයි එන්නේ ඊළඟට ඒ පිළිවෙලටම තමයි පුතේ මේ නිල් ඇවිල්ලා තියෙන්නේ රයන්නයි සයන්නටයි පස්සේ බලන්න ඔයාලා හොඳට රයන්නයි සයන්නයි තියෙන අක්ෂර මාලාවේ ගොඩාක් පල්ලෙහි නේද එතකොට අන්න ඒ විදිහට ඒ රයන්නයි සයන්නට කලින් තියෙනවා නයන්න අන්න අපි ඒ නයන්න ගන්නවා අනිවාර්යෙන්ම මෙතනට ඊළඟට මොකද්ද අපි ගන්න රතු නේ සයන්නට කලින් ගොඩක් තියෙන මොනවාද රතු පාට රතු පාට කියන වචනේ මුලින් තියෙන අක්ෂරය නේ අපි බලමු රයන්නයි සයන්නයි කියන අක්ෂර දෙක මේ තියෙන රයන්න මේ තියෙන සයන්න රා 52 සා 57. එතකොට මුලින් තියෙන්නේ මොකද්ද? රයන්න 52. නේද? එතකොට රතු. ඊළඟට අන්තිමටම සුදු. අලි කොටි වලස්නාරි ඌරු කියද්දිත් එහෙමමයි අයන්න කියන්නේ සොරවල මුලින්ම අක්ෂරය නේද? එතකොට අනිවාර්යෙන් මෙන්නේ අයන්න. අලි කියන වචන ඊළඟට ඌරු. නේ අපි මෙතනින් බලන ඌරු. ඌරු තමයි ඊළඟට එන්නේ. නේද? ඒක ස්වරයක්. බලන්න මෙතන තියෙන අනිත් ඒවා ඔක්කොම ව්‍යංජන අලි සහ ඌරු කියන වචන වල මුල් අක්ෂර විතරයි ස්වර වලට යෙදිලා තියෙන්නේ. එතකොට අයන්න අපි ගන්නවා අලි, ඌරු ගන්නවා මෙතනට දෙවනියට. ඊළඟට ව්‍යංජන වල මුල් අක්ෂරය කොටි නේද? ව්‍යංජන පටන් ගන්නෙම අපි කක ගග නග නේද? කොටි. කය එතනට කොටි ගන්න. ඊට පස්සේ නයන්න. නේද? නයන්න ගන්නවා. වයන්න ගන්නවා අන්තිමටමයි වයන්න තියෙන්නේ ගොඩක් පල්ලෙහෙ. සිංහල අක්ෂර මාලාවේ ගොඩක් පල්ලෙහෙ නේද? ඊළඟට මුල් ව්‍යංජනේ සමාන වුවත් දැන් මේ විදිහට මුල් ව්‍යංජනය බලලා අපි අකාරාදී පිළිවෙල හැදුවත් එහි ගැප්වන ස්වරය අනුව අකාරාදී පිළිවෙල සැකසීම බලන්න පුතේ දැන් අපි මුල් මේ පළවෙනි කොටසේ වචනවල මුලින් තියෙන අක්ෂර ඔක්කොම එකිනෙකට වෙනස් නේද ව්‍යංජන එකිනෙකට වෙනස් හැබැයි මෙතන ඔක්කොම තියෙන්නේ කයන්නෙන් පටන් ගත්ත වචන කෙන්ද කන්ද කොන්ද කුන්ද කැන්ද නේද ඒ වගේ. එතකොට අපි මොකද්ද මුලින්ම බලන්නේ?
මුලින්ම බලන්න පුතේ අපි අර සොර පිළිවෙලට අපි හැදුවා නේද? නේද කකා කැකෑ අන්න ඒ පිළිවෙල හැදුවා නේද? අන්න ඒ පිළිවෙල තමයි මෙතන බලන්නේ. කෙන්ද කන්ද කොන්ද කුන්ද කැන්ද. එතකොට ඒ පිළිවෙලේ මොකද්ද මුලින්ම තිබ්බේ? මෙතන බලන්න මුලින්ම තිබ්බේ කෙන්දද? මෙතන කෙන්ද තියෙන්නේ. නේද? කුන්දද? නෑ කුන්ද තියෙන්නේ ගොඩාක් එහා එන්න නේද? ඊට කලින් බලන්න හොඳටම අල් කයන්නට පස්සේ කයන්න තියෙනවා නේද? මේ පිළිවෙල හොඳට ඔයා පුතේ ප්‍රැක්ටිස් කරන්න හැම ව්‍යාජනයක්ම දාලා මේ පිළිවෙල ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරිද? එතකොට ඔයාලට හොඳටම ඔළුවට එනවා මොකද්ද මේ තියෙන්නේ? කයන්න තියෙනවා දෙවනියට. ඉතින් අපි කිසිම දෙයක් හිතන්න නැතුව මුලින්ම මෙතනට දානවා කන්ද කියලා නේද? ඊළඟට බලනවා ඊළඟට තියෙන අක්ෂරය මොකද්ද? කියන්නද කොයන්නද කුයන්නද කැන්දද? කැයන්නද? කේ කෝ කූ කෑ නේද? කේ තියෙනවද? ඔව් ඒක ගොඩක් පස්සෙන් තියෙන්නේ නේ. ඊට පස්සේ කූ නේද? ඊට පස්සේ කෝ මෙතන ගොඩාක් පස්සෙන් ඊට කෑ. මේ තියෙන්නේ කෑ තියෙන්නේ ගොඩක් ඉස්සරහෙන් නේද? හතරවෙනියට තමයි කැයන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට මෙතනට අපි දානවා කැයන්න කැන්ද කියද්දි. ඊළඟට අපි බලනවා ඊළඟ අක්ෂරේ නේද? අපි බලනවා මොකද්ද කුයන්නද තියෙන්නේ කියන්නද අර විදිහටම අපි ගිහිල්ලා බලනවා කොයන්නද ඒ විදිහට. ඊට පස්සේ මුලින්ම තියෙන්නේ මොකද්ද කයන්නයි උයන්නයි එකතු වෙලා තමයි කූ හැදෙන්නේ නේද? කුන්ද කියලා අපි දානවා. ඊළඟට එන්නේ මොකද්ද කෙන්ද කියන්නයි එයන්නයි කෙන්ද කියලා දානවා. ඊට පස්සේ කොන්ද ඕ සහ කා සහ ඕ එකතු වෙලා නේ ගොඩක් පිටිපස්සෙන් තමයි අර පිළිවෙලේ තියෙන්නේ. අපි කොන්ද කියලා අවසානයේ දානවා. ඒ විදිහට තමයි පුතේ දෙවිනුවර දික්කැල්ල දඩල්ල දොම්පේ දැරණිය ගල. මේ විදිහට දා අක්ෂරය මුලින් යෙදී ඇති දාක්ෂරය මුලින් යෙදී ඇති මේ වචන ටිකත් හදලා තියෙන මේ විදිහට. දඩල්ල නේද? ඊට පස්සේ දැරණිය ගල. දයන්නට පස්සේ තියෙන මේ දෑ දී දේ දෝ කියන වචන අකුරු ටිකෙන් ඔක්කොගෙම බලන්න. නේද? ඒ ටිකේ මුලින්ම තියෙන්නේ අර පිළිවෙලට අනුව දඩල්ල. ඊට පස්සේ දැරණිය ගල. ඊට පස්සේ දික්කැල්ල. ඊට පස්සේ දෙවිනුවර අන්තිමට දයන්නයි ඔයන්නයි එකතු වෙලා දොම්පේ. ඊළඟට මුලින් යෙදෙන අකුර සමාන වූ විට පිළිවෙලින් දෙවන තෙවන අකුර පිළිබඳ සලකා බැලේ. ඔන්න බලන්න පුතේ මුලින් යෙදීද නදුන් නයනා නලින් නදික නදීෂා මේ ටිකේ බලන්න මුලින් යෙදී තියෙන අක්ෂරය. හොඳට බලන්න. ඔක්කොම අක්ෂරේ එකම අක්ෂරයක් නේද? වචන ඔක්කොගේම අක්ෂරේ නයන්න තමයි තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? එතකොට අපි කරන්නේ පළවෙනි අක්ෂරය නෙමෙයි දෙවෙනි අක්ෂරය බලනවා. නේද? අපි නයන්න නෙමෙයි දුයන්න බලනවා. ඊට පස්සේ අයන්න, ලියන්න. ඊට පස්සේ දී නේද? ඊට පස්සේ ආයෙත් දී තියෙන. බලන්න දැන් දෙවෙනි අක්ෂරයත් එක වගේ තියෙන වචන දෙකක් තියෙනවා. හොඳට බලන්න. දී කියන අක්ෂරය එකට තියෙන වචන දෙකක් තියෙනවා. එතකොට අපි මොකද්ද කරන්නේ? තුන්වෙනි අක්ෂරය තමයි බලන්නේ. කායන්නයි මූද ශායන්නයි. නේද? අපි බලන්නේ තුන්වෙනි අක්ෂරේ. මුලින්ම බලනවා පළවෙනි අක්ෂරේ. පළවෙනි අක්ෂරේ සමාන නම් දෙවෙනි අක්ෂරය බලනවා. දෙවෙනි අක්ෂරයෙන් ඒ විදිහට ගැලපෙන්න දාලා එහෙමත් දෙවෙනි අක්ෂරෙත් සමානයි නම් සමහර පදවල සමාන වෙන්න පුළුවන්. මේ නදීක නදීෂ වගේ අපි බලන්නේ තුන්වෙනි අක්ෂරේ. මුලින් බලපු පළවෙනි අක්ෂරේ ඔක්කොම නයන්න. නේද? එතකොට අපිට හිතා ගන්න බෑ මොකක්ද මුලින්ම එන්නේ. ඊට දෙවෙනි අක්ෂරය බලමු. දුයන්නයි යයන්නයි ලියන්නයි දී යනු දෙකක් තියෙනවා නේද? අපි දී යනු දෙක පොදුවේ ගමු නේද? එතකොට බලන්න මුලින්ම එන අ ඈ ඊ නේද? දයන්නයි ඊයන්නයි එකතු වෙලා දී හැදෙනවා නේ. ඊට පස්සේ තමයි උයන්නයි දයන්නයි එකතු වෙලා දූ හැදෙන්නේ. නේද පුතේ? අපි එතෙන් මුලින්ම දාන්නේ මොකද්ද? නදී කද නදීෂද නේද? ඔන්න දැන් අපිට හොයාගත්තා දෙවෙනියට දී එනවා. හැම පදයකින්ම අපි බලනවා මොකද්ද මුලින්ම එන්නේ. එතකොට දී තමයි මුලින්ම ලියන්නත් නෙමෙයි ලියන්නත් නෙමෙයි දුයන්නත් නෙමෙයි. හැබැයි මේ දියන්න දෙවෙනියට එන පද දෙකක් තියෙනවා. එතකොට අපි බලනවා තුන්වෙනි අක්ෂරය නේද? එතකොට ව්‍යංජන පටන් ගන්නෙම මොන අක්ෂරයෙන්ද? කයන්නේ නේද? එතකොට නදීකා කියන වචනේ අපි මුලින්ම යොදනවා. ඊළඟට ඔන්න අපිට පුළුවන් නදීෂා කියන වචනේ යොදන්න.
ඇයි දෙවැනි අක්ෂරේ ඔන්න අපි හොයාගත්ත මුලින්ම යෙදෙන්නේ මොකද්ද? දීයන්න තමයි. ඉතින් නදීක කියන වචනේ අපි මුලින්ම දැම්ම. මොකද කයන්න තියෙන හින්දා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් හිතන්න නැතුව නදීශ දාන්න පුළුවන්. ඊළඟට අපි බලනවා නදුන්, නයනා, නලින් කියන තුනෙන් මොකද්ද එන්නේ කියලා ඊළඟට නේද? හොඳ අපි බලමු. අපි මේ වචන තුනෙන් බලන්නේ දෙවෙනි අක්ෂරේ නේ. අපි මේ නදීක කියන අක්ෂර දෙක තුන්වෙනි අක්ෂරේ බැලුවේ ඇයි? දෙවෙනි අක්ෂර දෙකම එක වගේ තිබ්බ හින්දා. ඔන්න අපි මේ තුනෙන් අපි බලමු මේ පළවෙනි තියෙන තුනෙන් දෙවෙනි අක්ෂරේ දුයන්නයි යයන්නයි ලියන්නයි. එතකොට මුලින් වෙන්නේ මොකද්ද? අර ඔයාලා දැන් හොඳට බලන්න ඔයාලගේ පොතේ තියෙන අක්ෂර මාලාවේ පිළිවෙල. දුයන්න නේද? ඉතින් අපි තුන්වෙනියට දුයන්න දානවා. නදුන්. ඊළඟට එන්නේ නයන. යයන්නෙනුයි ලියන්නෙනුයි. ලයන්න කියලා අපි ගමුකෝ. මුලින් වෙන්නේ මොකද්ද? යයන්න නේද? ය අක්ෂරය. ඒකෙන් අපි නයන කියලා ඊළඟට දානවා. අවසානයේ නලින් කියලා දානවා. මේ විදිහට තමයි පුතේ පරිප්පු පතෝල පතාක පපඩම් පත්තක්කා පළු කියන වචන ටිකත් අකාරාදී පිළිවෙලට මේ විදිහට හැදිලා තියෙන්නේ. ඉතින් පුතේ ඔයාලා ගෙදරදී මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ වචන නැවත ලියන්න. නේද? මේ උත්තර බලන්න නැතුව ආයෙ ලියලා බලන්න මට මේක හදාගන්න පුළුවන්ද? එහෙම බලලා ආයෙ උත්තර ටික ලියලා මේ තියෙන අනිවාර්ය අකාරාදී පිළිවෙලත් එක්ක සංසන්දනය කරලා බලන්න. ඔයා ලියපු පිළිවෙල හරිද කියලා. නේද පුතේ? හොඳයි. මේ විදිහට ඔයාලා හොඳට මේක ප්‍රැක්ටිස් කරන්න, හොඳට පාඩම් කරන්න. අපි ඊළඟ දවසෙත් පුතේ පුතාලාගේ ඊළඟ පාඩමත් එක්ක හමු වෙමු. පුතාලා සියලු දෙනාටම මුසරණයි.